එතකොට අපි අටවස්සරේ දරුවොත් එක්කලා කලින් මාතෘකාව අවසන් කළා. ඒ අවසන් කළා ඉවර වෙලා අපි දැන් ඊළඟ මාතෘකාවට එන්න හදන්නේ. ඒ මාතෘකාව තමයි ජීවීන්ගේ ජීවන චක්‍ර කියන මාතෘකාව. මොකද්ද මාතෘකාව තියෙන්නේ? ජීවීන්ගේ ජීවන චක්‍ර කියන මාතෘකාව තියෙන්නේ. 12 වෙනි පාඩම තියෙන්නේ. හොඳයි බලමු. එතකොට අද වෙනකොට තව සති දෙකකින් පාසල් නිවාඩුව දික් වෙලා තියෙනවා. එක්කම පන්ති නිවාඩුවත් ඒ විදිහටම යන්න වෙනවා. ඒ නිසා මේ කාලය තුල මේ ආකාරයටම වැඩ ටික අවසන් කරගන්න කටයුතු කරගන්න ළමයෙක්ම මේකට සහභාගී වෙලා තමන්ගේ වැඩ ටික ඉවර කරගන්න. හොඳයි. එතකොට අන්න අපි බලමු මොකද්ද මේ ජීවන චක්‍රයක් කියලා කියන්නේ. කිසියම් ජීවියෙක් ඉන්නවා. ඒ ජීවියා තමන්ගේ ජීවිත කාලය තුලදී උපතේ සිට ජීවිතයේ අවසානය දක්වා මරණය දක්වා යද්දී එම ජීවියා ගෙවා යන විවිධ අවදි අපි අඳුන්වනවා මොනවා කියලාද? අවදිවල අනුපිළිවෙල. ගෙවා යන අවදිවල අනුපිළිවෙල අපි කියනවා මොකක් කියලාද? ඒ ජීවියාගේ ජීවන චක්‍රය කියලා කියනවා. එන ඔන්න වෙලා තියෙන වැඩේ. යම් කිසි ජීවියෙක් ඉන්නවා. ඒ ජීවියා තමාගේ උපතේ ඉඳලා ජීවිතයේ අවසානය දක්වා පසු කර යන විවිධ අවදිවල අනුපිළිවෙල අපි අඳුන්වනවා ඒ ජීවියාගේ ජීවන චක්‍රය කියලා අපි අඳුන්වනවා. එහෙනම් හොඳයි අපි මාතෘකාව ලිව්වා. ලියා ගන්න නයි ඉක්මනට ඒක යටතේ අනුමාතෘකාව ජීවන චක්‍රයක් යන. කියන්නේ එවනම් ජීවියෙකු උපතේ සිට තම ජීවිත කාලය තුළ පසු කරන විවිධ අවදි හෝ අවස්ථා අනුපිළිවෙල එම ජීවියාගේ ජීවන චක්‍රය ලෙස සැලකේ. හොඳයි. දැන් අපි බලමු එහෙමනම් මේ ජීවන චක්‍ර කතන්දරය පිළිබඳ. දැන් අපි හැමෝටම ජීවන චක්‍රයක් තියෙනවා. හැම ජීවියෙකුටම. ශාකවලටත් තියෙනවා, සතුන්ටත් තියෙනවා, හැම කෙනෙකුටම තියෙනවා. දැන් බලමු අපි ඉස්සෙල්ලා ඒ සතුන්ගේ ජීවන චක්‍ර පිළිබඳ. දැන් බලන්න මිනිසා ගත්තාම මොකද වෙලා තියෙන්නේ? එයා ගතිපුවාම වෙලා තියෙන දේ තමයි පුංචි කාලේ අර ලොකු මිනිස්යාගේ රූපීය ආකාරයටම කුඩා ප්‍රමාණයෙන් උපදිනවා. කුඩා ප්‍රමාණයෙන් ඉපදිලා අපි ටික ටික වර්ධනය වෙලා අපේ ජීවන චක්‍රය ගෙවලා අවසන් කරනවා. කිසිදු රූපීය ආකාරයක වෙනසක් අපේ දකින්න ලැබෙන්නේ. ඒ වගේ සත්තු බොහෝ ඉන්නවා. දැන් ගවයා ගත්තාම, අලියා ගත්තාම, මීයා ගත්තාම එයාලගේ මොකද වෙලා තියෙන්නේ? අන්න පුංචි කාලේ රූප ස්වභාවය මොකද්ද වෙන්නේ? ලොකු සතාගේ රූප ස්වභාවම ගන්නවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ශරීර ප්‍රමාණය කුඩා වෙලා තියෙනවා. පුංචි කුඩා වෙලා තියෙන ශරීර ප්‍රමාණය. ඔන්න එයාලත් ඒක ආකාරයක ජීවන චක්‍ර. දැන් ගම්මුකෝ අපි පුංචි කාලේ ඉඳලම දන්නවා සමනලයා. සමනලයාගේ ජීවන චක්‍රය ගන්නකො.
සමනලයාගේ ජීවන චක්‍රය ගත්තහම එයාගේ මොකද වෙලා තියෙන්නේ බිත්තරයකින් බිත්තරයක් විදිහට මුලින්ම ඉන්නවා. ඊපස්සේ බිත්තරය පුපුරලා මොකද වෙන්නේ? අර ලොකු ජීවියාට වඩා ලොකු සමනලයාට වඩා යට කියනවා විද්‍යාවේදී සුහුඹුලා කියලා. මේ සුහුඹුල් සමනලයට වඩා රූපීය වශයෙන් වෙනස් දලඹුවා කියන අවස්ථාව රූපීය ආකාරය ඇති වෙනවා බිත්තරේ. බිත්තරයක් තියෙනවා ඒ බිත්තරෙන් එළියට එනවා අන්න අර සුහුඹුල් සමනලයට වඩා වෙනස් ශරීර ස්වභාවයක් තියෙන දලඹුවක් කියන අවස්ථාව එළියට එනවා. දලඹුවෙක් විදිහට එළියට එනවා. ඊගාව මොකද වෙන්නේ? ඒ දලඹුවා ටික දවසක් යනකොට අන්න යා පරිවර්තනය වෙනවා පිලවෙක් කියන තත්ත්වයටපත්. සුහුඹුලාට බිත්තරයට දලඹුවා හෙවත් කීටයටත් වඩා වෙනස් ස්වරූපයක් තමයි මේ කියන පිලවට තියෙන්නේ. පස්සේ මොකද වෙන්නේ? ඒ පිල වගෙන් ඊගාවට එනවා මොනවාද? අන්න සුහුඹුල් අර සමනලේ උපදිනවා. මේ සතාගේ මොකද්ද වෙලා තියෙන්නේ? රූපීය අවදි එකිනෙකට වෙනස්. ජීවන චක්‍රයේ තියෙන රූපීය අවදි එකිනෙකට වෙනස්. මෙන්න මේ ආකාරයට රූපීය ආකාර වෙනස් ජීවන චක්‍ර තියෙන සත්තු අපේ පරිසරයේ ඉන්නවා. අපි වගේ රූපීය ආකාර වෙනස් නැති ශරීර ප්‍රමාණයෙන් කුඩාව ඉඳලා කුඩා කෙනාගේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් ලොකු වෙමින් ගිහිල්ලා වැඩිහිටියෙක් බාටපත් වෙනවා. කිසිදු රූපීය ආකාර වෙනසක් නැහැ. වර්ධනයක් තමයි ඇති වෙන්නේ. එයාලට අපි කියනවා ජීවන චක්‍රය රූපාන්තරණයක් නොපෙන්වන සතුන් කියලා. ජීවන චක්‍රයේ රූපාන්තරණයක් නොපෙන්වන සතුන් කියලා කියනවා. දැන් අර සමනලයා වගේ අයගේ මොකද වෙලා තියෙන්නේ? එයාලගේ ජීවන චක්‍රය තුල එකිනෙකට වෙනස් රූපීය ස්වභාව පෙන්වන්න කරනවා. ඉතින් මෙන්න මේ එකිනෙකට වෙනස් රූපීය ස්වභාව පෙන්වන්න කරන සතුන් අපි කියනවා රූපාන්තරණයක් සහිත ජීවන චක්‍ර පෙන්වන්න කරන සතුන් කියලා කියනවා. එනොන්න මේ ජීවන චක්‍රයේ ස්වභාවය අනුව අපිට පුළුවන්කම තියෙනවා අපේ පරිසරයේ ඉන්න සත්තු ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න. එක තමයි මොනවාද? රූපාන්තරණයක් රහිත ජීවන චක්‍ර සහිත සතුන්. අනික් කට්ටිය තමයි කවුද? රූපාන්තරණයක් සහිත ජීවන චක්‍ර සහිත සතුන්. රූපාන්තරණයක් සහිත ජීවන චක්‍ර සහිත අපි මාතෘකාව ලියනවා රූපාන්තරණයේ ස්වභාවය අනුව ජීවන චක්‍ර ප්‍රභේද. ජීවන චක්‍ර ප්‍රභේද. ජීවන චක්‍ර ප්‍රභේද. රූපාන්තරණ කැලල නැහැ. ජීවන චක්‍ර ප්‍රභේද. ජීවන චක්‍ර ප්‍රභේද. කියන්න එක රූපාන්තරණයක් රහිත රයන්න රූපාන්තරණයක් රහිත ජීවන චක්‍ර ඇති සතුන් රූපාන්තරණයක් රහිත ජීවන චක්‍ර ඇති සතුන්. එතන පොඩ්ඩක් උඩින් මාතෘකාවක් එන්න ඕනේ. ජීවන චක්‍ර ප්‍රභේද කියලා අපි දැම්මේ. එතන පොඩ්ඩක් ලියවෙනවා සතුන්ගේ ජීවන චක්‍ර ප්‍රභේද කියලා. සතුන්ගේ ජීවන චක්‍ර ප්‍රභේද කියලා එන්න ඕනේ මාතෘකාව. හොඳයි ලියන්න. එක
රූපාන්තරණයක් රහිත ජීවන චක්‍ර සහිත සතුන් දෙක රූපාන්තරණයක් සහිත ජීවන චක්‍ර තිබෙන සතුන්. පස්සේ මාතෘකාව ලියන්න රූපාන්තරණයක් රහිත ජීවන චක්‍ර සහිත සතුන්. රූපාන්තරණයක් රහිත ජීවන චක්‍ර සහිත සතුන්. එක ලියමු අපි ලියන්න. වැඩිහිටි සතාගේ ස්වරූපයෙන් කුඩාවට උපදින සත්වයා නව සත්වයා කිසිදු රූපීය වෙනසක් ජීවන චක්‍රය තුලදී ඇති නොකරමින් කිසිදු රූපීය වෙනසක් ජීවන චක්‍රයේදී ඇති නොකරමින් ඇති කර නොගනිමින් වෙන විදිහකින් ලියනවා නම් කර නොගනිමින් ක්‍රමික වර්ධනයක් යටතේ වැඩිහිටි සතෙකු බවට පත්වන ජීවන චක්‍ර 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 රූපාන්තරණයක් නොමැති රූපාන්තරණයක් රහිත ජීවන චක්‍ර ලෙස රූපාන්තරණයක් සහිත ජීවන චක්‍ර ලෙස සත්ව ජීවන චක්‍ර ලෙස සැලකේ. රූපාන්තරණයක් රහිත සත්ව ජීවන චක්‍ර ලෙස සැලකේ. උදාහරණ එක මිනිසා පස්සේ දෙවැන්න මීයා මේවායේ ඕනනම් පින්තූර ඇඳලා තියන්න. ලොකු මිනිස්සයා ඉන්නවා, පස්සේ චූටි ළමයා ඉන්නවා, ඔය ආකාරයට ක්‍රමික තරුණයා ඉන්නවා. කොහොම ඇවිල්ලා නැවත වැඩිහිටියා බවට පත් වෙනවා. එහෙම පින්තූර ටිකක් මීයාගෙත් එහෙම අපිට පුළුවන් ලොකු මීයෙක් ඉන්නවා, චූටි මීයෙක් ඉන්නවා, තරුණ මීයෙක් ඉන්නවා. ඔය විදිහට ඒ ජීවන චක්‍රේ සටහන් කරලා තියන්න. ජීවන චක්‍රේ අඳින්න ඒකට වෙනම ඉඩක් තියාගන්න මීයා. පස්සේ දෙන්නෙකු තුන්දෙනෙකු විතර ඇඳාම ඇති. අනිත් අය නම් වශයෙන් ලියා ගන්න. බල්ලා, ඌසා, ගවයා දැන් පක්ෂීනුත් මේකට ගන්න පුළුවන්. පක්ෂීනුත් එතකොට රූපාන්තරණයක් පෙන්වන්නේ නැහැ. කුංචි කාලේ ලොකු එක්කෙනාගේ ස්වභාවයේ ඉන්නේ. right. එතකොට උරගයෝ වගේ අයත් එහෙමයි. උරග වර්ගත් අපිට ගන්න පුළුවන් ওই විදියට. right. දැන් එහෙමනම් ඊගාව පියවර ලියනවා. මාතෘකාව රූපාන්තරණයක් සහිත ජීවන චක්‍ර තිබෙන සතුන්. ඒකේ අපි ලියන්න ජීවන චක්‍රයේ විවිධ අවධි එකිනෙකට වෙනස් රූපීය ස්වභාවයන්ගෙන්
ඒ ස්වභාවයන්ගෙන් ගත කරන ජීවන චක්‍ර රූපාන්තරණයක් සහිත සත්ව ජීවන චක්‍ර ලෙස සැලකේ. දැන් චුට්ටක් අහගන්න මේ රූපාන්තරණයක් තියෙන ජීවන චක්‍රවල තියෙනවා තවත් ස්වરૂප දෙකක්. එකක් තමයි සම්පූර්ණයෙන්ම වෙනස් ස්වરૂපයක් ගන්නවා ඒ අවදිවල. දැන් ඒකෙදි තියෙනවා ප්‍රධාන වශයෙන් අපි කතා කරා සමනලයා. ඒ සමනලයාගේ සුහුඹුරු සමනලයා ඉන්නවා, වැඩුණු සමනලයා. ඊගාවට එයා බිත්තර දානවා. ඊපස්සේ බිත්තරෙන් එනවා කීටෙක් එනවා. කීටයා පිලවෙක් බාටපත් වෙනවා. පිලවා අන්න සුහුඹුලා බාටපත්. මෙන්න මේ වගේ රූපීය වශයෙන් එකිනෙකට වෙනස් අවදිගත කරනවා නම් රූපාන්තරණයේදී ඒ සත්වයා ඒ රූපාන්තරණය අපි කියනවා පූර්ණ රූපාන්තරණයක් නැත්නම් සම්පූර්ණ රූපාන්තරණයක් කියලා කියනවා. එනවන වෙලා තියෙන වැඩේ මොකද්ද? ජීවන චක්‍රයේ රූපීය වශයෙන් වෙනස් අවදි සමහර වෙලාවට රූපීය වශයෙන් විතරක් නෙවෙයි ජීවත් වෙන පරිසරය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ ගන්න ආහාර ඒ අවදියේදී වෙනස් වෙන්න පුළුවන්. ගත කරන සංචරණ ක්‍රමවේද වෙනස් වෙන්න පුළුවන්. ප්‍රශ්වසනය කරන ක්‍රමවේද වෙනස් වෙන්න පුළුවන්. අනේ ඒ විදිහේ එකිනෙකට වෙනස් අවදි කිහිපයක් තියෙනවා නම් යම් සත්‍යයකගේ ඒ රූපාන්තරණ ජීවන චක්‍රය අපි කියනවා සම්පූර්ණ රූපාන්තරණයක් කියලා. මේක කෘමීන් සඳහා මොකද්ද? සුහුඹුලා, බිත්තරය, කීටයා, පිලවා, යලි සුහුඹුලා කියන චක්‍රය ක්‍රියාත්මක වෙනවා. යතරේ උභය ජීවීන් එහෙමත් මේ රූපාන්තරණය පූර්ණ රූපාන්තරණය පෙන්නනවා. එයාගේ තෝට සුහුඹුලා ඉන්නවා, බිත්තර පළමු ඉස්කෙඩියා, දෙවෙනි ඉස්කෙඩියා එයා වගේ ගිහිල්ලා අවසානයේ අන්න සම්පූර්ණයෙන්ම ඒ ඉස්කෙඩියන්ට වඩා වෙනස් වෙච්ච සුහුඹුල් සතෙක් නිර්මාණය කරනවා. ජීවත් වෙන පරිසර සමහරට වෙනස් වෙනවා. ඉස්කෙඩියාවදිය ඉන්නේ සම්පූර්ණයෙන්ම ජලයේ ඉන්නේ. සුහුඹුලාවදී ජලය සහ ගොඩබිම දෙකේම ඉන්නවා. ඉස්කෙඩියාවදීදී ශාක භක්ෂකයෙක් ඊට පස්සේ කෘමි භක්ෂකයෙක් බාටපත් වෙනවා සුහුඹුලාවදීට ආවහම. ශ්වසනය සුහුඹුලාවදීදී පෙනහළු සම ඒ වගේම මුඛ ආස්තරණය වගේ කොටස් භාවිතා කරනවා. ඉස්කෙඩියාවදීදී මත්ස්‍යෝ වගේ කරමල් වලින් වායුව මාරුව කරගන්නවා. ත්‍රයාලගේ සම්පූර්ණයෙන්ම වෙනස් ඒ අවදි සුහුඹුලාට වඩා. ඒතර සුහුඹුලාට වඩා වෙනස් රූපීය ස්වභාවයන් හා ජීවත් වෙන පරිසර, ඒ වගේම ගන්න ආහාර, සමහර ශ්වසනය කරන ක්‍රමවේද ඒවා වෙනස් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ විදියට වෙනස් වෙලා තියෙනවා නම් ඒ ජීවන චක්‍ර සියල්ල මොනවාද? අපි කියන්නේ අර පූර්ණ රූපාන්තරණ සහිත ජීවන චක්‍ර කියලා. එකිනෙකට වෙනස් රූපීය අවදි, ඒ වගේම එකිනෙකට වෙනස් පරිසර තත්ත්වවල, ඒ වගේම එකිනෙකට වෙනස් ආහාර රටා, ශ්වසන රටා ආදී භාවිතා කරනවා නම් ඒ ජීවන චක්‍ර රූපාන්තරණයන් සහිත ජීවන චක්‍ර අපි පූර්ණ රූපාන්තරණය සහිත ජීවන චක්‍ර කියලා කියනවා. ඊළඟ දෙවෙනි ආකාරයක් තියෙනවා
එයාලගේ සුහුඹුලා ඉන්නවා සමහර බිත්තර අවධියක් තියෙනවා ඒ බිත්තර පුපුරලා එනවා ශිෂුවා කියලා එක්කෙනෙක් එයා තරමක් දුරට අර අපේ වාගේ 100ක් පරිණත සත්තාගේ ස්වභාවය නෙවෙයි තරමක් දුරට අර වැඩුණු සුහුඹුල් සතාගේ ස්වභාවයට සමීප ස්වරූපයක් පෙන්නනවා හැබැයි 100%ක්ම සමාන නැහැ. සමාන නැහැ 100%ක්ම. එයාට කියන්නේ ශිෂුවා කියන අවධිය සුහුඹුලා බිත්තර සහ ශිෂුවා කියන අවධිය පවතින ශිෂුවා කියන අවධිය පවතින ජීවන චක්‍රයන් තිබෙන මේ රූපාන්තරණ සහ ජීවන චක්‍රයන් තිබෙන සතුන්ගේ ඒ ජීවන චක්‍ර අපි හඳුන්වනවා අර්ධ රූපාන්තරණයන් කියලා. අර්ධ රූපාන්තරණයකදී මොකද වෙලා තියෙන්නේ? සුහුඹුලා ඉන්නවා, බිත්තරය ඉන්නවා. සුහුඹුලාට තරමක් දුරට සමාන ගති පෙන්නන ශිෂුවා කියන අවධියක් ගත කරන ජීවන චක්‍ර සහිත අවස්ථාව අපි කියනවා අසම්පූර්ණ රූපාන්තරණය අර්ධ රූපාන්තරණය සහිත ජීවන චක්‍රයක් කියලා කියනවා. ඒතර පූර්ණ රූපාන්තරණයකදී මොකද වෙලා තියෙන්නේ? සුහුඹුල් සතාට වඩා වෙනස් වූ අවධි කිහිපයක් පෙන්නනවා. ූපී අවධි කිහිපයක්. ඒ වගේම මොකද වෙලා තියෙන්නේ? ඔවුන් බොහෝ විට ජීවත් වෙන පරිසරය කියන එක වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම සමහරට ගනු ලබන ආහාර වෙනස් වෙලා තියෙනවා. ශ්වසන ක්‍රම සමහරට වෙනස් වෙලා තියෙනවා. ඒ ආකාරයට ජීවන චක්‍රය පසු වෙනවා නම් රූපාන්තරණයක් සහිත ඒක අපි කියනවා මොනවා කියලාද? සම්පූර්ණ රූපාන්තරණයක්. සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ මොකක්ද කියලා දැන් කිව්වා. ඒකෙදී සුහුඹුලෙක් ඉන්නවා, බිත්තරයක් තියෙනවා. ඒ බිත්තර වලින් පිට වෙනවා කවුද? සුහුඹුලාට යම් ප්‍රමාණයකට සමාන රූපී ස්වභාවයක් තියෙන ශිෂුවා කියන තත්වය අරමක් දුරට සමීප ස්වරූපයක් තියෙන ශිෂුවා කියන ස්වරූපය ඇති වෙනවා. ඒ ජීවන චක්‍රය අපි කියනවා අසම්පූර්ණ අර්ධ රූපාන්තරණයක් කියලා අපි කියනවා. රූපාන්තරණයක් සහිත ජීවන චක්‍රයක් කියලා කියනවා. හොඳයි එහෙනම් අපි ඔන්න ඒ කාරණාව හරි. අපි මාතෘකාව රූපාන්තරණය ලිව්වේ ඒකේ අනුමාතෘකාව ලියලා ඇති රූපාන්තරණ ක්‍රම කියලා. අතන රූපාන්තරණය කියලා එක සටහන ලියවුන්නේ නැත්නම් ඒක ඒතර ලියා ගන්න ඕන මොකද්ද? එක්කිනෙකට වෙනස් රූපීය අවදි පෙන්눔 කරන ජීවන චක්‍ර රූපාන්තරණය සහිත සත්ව ජීවන චක්‍ර නම් වේ. කලින් කියුන්නේ නැත්නම් ඊට පස්සේ මාතෘකාව රූපාන්තරණ සහිත ජීවන චක්‍ර ප්‍රභේද කියන්නේ 1 සම්පූර්ණ රූපාන්තරණය, 2 අර්ධ රූපාන්තරණය නැත්නම් අසම්පූර්ණ රූපාන්තරණය. පස්සේ මාතෘකාව එන්න ඕනේ පූර්ණ රූපාන්තරණය පස්සේ ඒකට අදාළව අපි මේ පින්තූරේ අඳිමු. සුහුඹුලා මේක කෘමීන් සඳහා තමයි තියෙන්නේ. මේක කෘමීන් සඳහා සුහුඹුලා, බිත්තර, පස්සේ කීටයා, පස්සේ පිලවා, පස්සේ සුහුඹුලා. ඔන්න මේ අවස්ථාව අඳින්න කෘමීන් සඳහා කියලා එක සටහන් කරන්න. ඒක ඇඳලා ඉවර වුණු අය මේක සටහන් කරනවා සුහුඹුලා, බිත්තර, එතෙන්ට ස්කෙඩියා, මේක උභයජීවීන් සඳහා නැත්නම් උභයජීවී
ගෙම්බන් සඳහා right එමනම් ලියන්න එක යටතේ ලියන්න කෘමීන් සඳහා හුඹුලා බිත්තර කීටයා පිලවා යන රූපීය අවදි සහිත ගෙම්බන් වැනි උභයජීවීන් සඳහා හුඹුලා බිත්තර ඉස්කෙඩියා වැනි වෙනස් රූපීය ස්වභාව සහිත බොහෝ විට ජීවත්වන පරිසරය වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරන වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරන බොහෝ විට ගනු ලබන ආහාර වල වෙනස් බවක් පෙන්නුම් කරන වෙනස්කමක් පෙන්නුම් කරන සංචරණ විධි ශ්වසනයට අදාළ වායු උවමාරු කරන විධි එකිනෙකට වෙනස් වන රූපාන්තරණය සහිත ජීවන චක්‍ර පූර්ණ රූපාන්තරණය සහිත ජීවන චක්‍ර ලෙස සැලකේ. හොඳයි ඊට පස්සේ අපි මාතෘකාව ලියනවා පූර්ණ රූපාන්තරණය පෙන්වන සතුන් අපිට සාකච්ඡා කරන කොටසත් එක්කලා ප්‍රධාන එක්කෙනෙක් තමයි සමනලයා. ඊගාවට මදුරුවා. ඒ වගේම සලබයා කුරුමිනියා ඊගාවට ගෙම්බා මෙයාලා ඔන්න පූර්ණ රූපාන්තරණයක් වෙන්න. පස්සේ මාතෘකාව ලියන්න අර්ධ රූපාන්තරණය මෙන්න තියෙනවා එනම් හුඹුලා බිත්තර ශිෂුවා කියන එක්කෙනා තරණ වෙලා තියෙන වැඩේ මොකද්ද? එයාගේ තොර අපි කිව්වා පැහැදිලි කළා මොකද්ද තියෙන කාරණාව? ශිෂුවා කියන தත්ත්වය. එහෙනම් අපි ටක් ගාලා ලියන්න සම්පූර්ණ රූපාන්තරණය කියලා ලිව්වා. පින්තූරය අඳින්න ලියන්න එහෙමනම් සුහුඹුලා බිත්තර සුහුඹුලාට තරමක් දුරට සමාන බවින් යුක්ත සමානතාවයකින් යුක්ත ශිෂුවා නැමැති රූපීය අවදිය සහිත ජීවන චක්‍ර අසම්පූර්ණ රූපාන්තරණය සහිත ජීවන චක්‍ර වශයෙන් අසම්පූර්ණ ජීවන චක්‍ර පෙන්වන
සම්පූර්ණ රූපාන්තරණය පෙන්වන ජීවන චක්‍ර වශයෙන් සැලකේ. ජීවන චක්‍ර වශයෙන් සැලකේ. මේ අසම්පූර්ණ ජීවන චක්‍රයන් පෙන්වනවා කවුද? මෙන්න මේ කැරපොත්තා කියන සතා මේ අර්ධ රූපාන්තරණයක්මයි පෙන්වන්නේ. එමන අපි මාතෘකාව උදාහරණ ලියන්න උදාහරණ කියලා ලියන්න ඊට පස්සේ කැරපොත්තා තවත් ඉන්නවා අපේ මට්ටමට ප්‍රමාණවත් ඔය නීමැස්ස වගේ අය ඒ අය මේ කියන අර්ධ රූපාන්තරණය තමයි පෙන්වන්නේ. උඹලා වගේ අය එයාලත් ඔය විදිහේ අර්ධ රූපාන්තරණ ස්වභාවයක් පෙන්වනවා. දැන් එහෙමනම් අපි උඹලා පූර්ණ රූපාන්තරණයක් පෙන්වන්නේ. දැන් එහෙමනම් අපි ඊළඟට යමු මාතෘකාවට සමනලයාගේ ජීවන චක්‍රය. සමනලයාගේ ජීවන චක්‍රය. අපි බලමු එහෙමනම් මේ සමනලයාගේ ජීවන චක්‍රය කොයි ආකාරයක් ගන්නවාද කියන එක. එයා අපි කියවනේ මොන જાතියක් කෙනෙක්ද? එයාගේ කතාව තමයි එයා ඇවිදිලා පූර්ණ රූපාන්තරණය පෙන්වන සතෙක් තමයි මේ කියන කවුද? සමනලයා කියලා කියන්නේ. එහෙනම් එයාට තියෙනවා අවදි 4ක්. මොනවද තියෙන්නේ? සුහුඹුලා තියෙනවා, බිත්තරය තියෙනවා. ඊගාවට මොනවද වෙලා තියෙන්නේ? බිත්තර තියෙනවා. ඊගාවට කීටයා ඉන්නවා. එයා කියන්නේ දලඹුවක් කියලා. දලඹුවක් කියලා කියන්නේ පස්සේ එනවා කවුද? ඉලවා එනවා, සුඹුලා එනවා. එතකොට සමනලයාගේ ජීවන චක්‍රයේ පියවර. සමනලයාගේ ජීවන චක්‍රයේ පියවර. අපි ඔක අඳින අතරේ ඔක අඳින්න යමින අතරේ අපි දැන් මේකේ බලමු මේ දැන් බිත්තර තියෙනවා සෙකීටයක්. මෙයා ශාක කොටස් තමයි ආහාරට ගන්න. ශාක කොටස් ආහාරයට ගනි. මෙයා ආහාර නොගනි. ආහාර නොගනි. ତර මෙයා මොනවාද? සුඹුලා අන්න මල් පැණි ආහාරයට ගනි. ඕන්න එතකොට මෙයා මල් පැණි ආහාරයට ගන්නේ. මෙයා ආහාර ගන්නේ නැහැ. මෙයා මොනවාද ගන්නේ? අන්න ශාක කොටස් තමයි ආහාරයට ගන්නේ. මේගොල්ලෝ රූපීය වශයෙන් සම්පූර්ණ වෙනස්. මේකේ වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක බලලා අපි මේක අඳින අතරේ වීඩියෝ එක අපි සූදානම් කරනවා. ඔයගොල්ලෝ ටට්ටක් ගාලා මේ සටහන අඳින්න. ඊළඟට මේක ඉඩ තියාගන්න පින්තූර ඇඳලා ජීවන චක්‍රය පෙන්වුම් කරන්න. හොඳයි ටක් ගාලා අඳින්න. අපි වීඩියෝ ඒ අතරේ සූදානම් කළා. වීඩියෝ ඉදිරිපත් කිරීම කරනවා. Today, we're going to talk about how caterpillars turn into butterflies. We got some butterfly larvae and watched them turn to painted lady butterflies. First thing that happens is a butterfly lays an egg when it hatches and turns into a larva. Larva is also called a caterpillar.
We put our caterpillars in a bowl with sticks and leaves and caterpillar food. Did you know that the caterpillars eat all the time for the first 5 to 10 days? They grow bigger and bigger and even shed their skin. We watched our caterpillars as they grow, and each day they got bigger. After 7 to 10 days, the caterpillars start to hang down from a leaf or a branch. Then it forms a cocoon by shedding its caterpillar skin, which is also called a chrysalis. This is so cool. Watch this. Stays in its cocoon for 7 to 10 days. At this point, the caterpillars inside are ready to change to a butterfly. When the butterfly is ready to come out, you can see its wings through the cocoon. The butterfly has a long tongue called proboscis, and it drinks nectar from flowers. The butterfly hangs upside down and puts blood into its wings. When the butterfly's wings are dry, it can fly. In another week, the butterfly lays more eggs,
for the next group of larvae. And that is how a caterpillar turns into a butterfly. Now the butterflies are free. Thanks for watching. එතකොට අපි සමනලයාගේ ජීවන චක්‍රය සම්පූර්ණයෙන් බැලුවා. අපි කලින් පින්තූරය ඇඳලා තිබුණේ. ඒකේ තිබ්බ සම්පූර්ණයෙන් මොනවාද? එයාලා ජීවත් වෙන තැන, ගන්න ආහාර, සමනලයාගේ සියලුම ජීවන චක්‍රයේ අවස්ථා මේ වායුගෝලය තුළ ජීවත් වෙන්නේ. ගොඩබිම ජීවත් වෙන්නේ, ජලයේ පසුබිම් කරගන්නේ නැහැ. ඊගාවට මොනවද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ සුහුඹුල්ලා මේ අවධියේදී මල් පැණි උරා බොනවා කියලා සටහන දාලා තියෙනවා. ඒක සාමුතෙන් සටහනක් දෙන්න ඕන නැහැ. අනිත් අවධිය දලඹුවගේ අවධියේදී ශාක කොටස් ආහාරට ගන්නවා. ඒ සඳහා එයාගේ මුඛ උපාංග පිහිටලා තියෙනවා. පිලා අවධියට යනකොට එයා පිලා කෝෂයක් නිර්මාණය කර ගන්නවා. ඒක ඔයගොල්ලෝ දැක්කා හොඳටම. අර තිබ්බ දලඹුවගේ අවධියේදී තිබිච්ච කවරේ එයා ගලවලා දානවා. ඒකේ කොටස් ටික ගලවලා දාලා පිලා කෝෂය නිර්මාණය කරගෙන පිලා කෝෂයක දින කීපයක් ඉන්නවා. ඒ දින කීපය තුළදී මොකද වෙලා තියෙන්නේ? අන්න මෙයාලගේ පිලා කෝෂෙ පුපුරලා සුහුඹුල් සමනලයා පිටතට පැමිණීම වෙනවා. එයා වායුගෝලය තුළ සැරිසරමින් ජීවත් වීම සිද්ධ කරනවා. එයා මල් පැණි උරා බොමින් තමයි ජීවත් වෙන්නේ. ඒ සියල්ල මම එතන සටහන් කරලා තිබ්බා. ඉතින් අපිට කිව්වොතින් සමනලයාගේ ජීවන චක්‍රය ලියන්න කියලා. අර මම ගන්න කෑම ගන්න ඒවා ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මෙතනත් මම දාලා තියෙනවා මදුරුවගේ ජීවන චක්‍රය. ඒත් මදුරුවගේ ජීවන චක්‍රයේදීත් මම අතිරේක කරුණු ලියලා තියෙනවා. ඒතර ජීවන චක්‍රය මොකක්ද කියලා ඇහුවාම අපිට ලියන්න තියෙන්නේ මොනවාද? සමනලයාගේ එකට සුහුඹුලා, පස්සේ බිත්තර, පස්සේ දලඹුවා, ඊට පස්සේ පිලවා ආයි ඊතලේ සම්බන්ධ කරනවා සුහුඹුලාට. ඒක තමයි ජීවන චක්‍රය ලියන්න කියපුවාම තියෙන්නේ. ඒතර අනිත් අතිරේක කරුණු අපිට අර සටහනක් දෙනවා වෙනුවට මම මේකේ ගොනු කරලා තියෙනවා. නිසා ඒගොල්ලන්ට පහසුවක් වෙනවා පාඩම් කරගන්න, මතක තියාගන්න. මේකෙත් එහෙමයි. මේ තියෙනතර මොනවාද? අන්න මදුරුවගේ ජීවන චක්‍ර තමයි තියෙන්නේ. මදුරුවගේ ජීවන. ඒකට සුහුඹුල් මදුරුවා ඉන්නවා. ඒ සුහුඹුල් මදුරුවා මොකද ජීවත් වෙන වායුගෝලය තුල ඉන්නේ. එයාගේ ගැහැණු සතා ඉන්නවා මොනවාද? පෘෂ්ඨවංශී රුධිරය තමයි උරා බොන්නේ. ඒතර තිරිමි සතා මොනවාද? ශාක යුෂ. ශාක යුෂ උරා බීම right. එන ඔන්න ශාක යුෂ උරා බොන්නේ පිරිමි සතා. ගැහැණු සතා මොකද වෙලා තියෙන්නේ? එයා පෘෂ්ඨවංශී රුධිරය උරා බීලා තමයි ජීවත් වෙන්නේ. ඊගාවට මොකද වෙලා තියෙන්නේ? ආන්න ඊළඟ කාරණාව තමයි ඒ සුහුඹුලා බිත්තර දානවා. එයා බිත්තර තැන්පත් කරන් ජලෙ. දැන් මේ මදුරු වර්ග ගණනාවක් ඉන්නවනේ. ඒ ඉන්න නිසා මොකද වෙලා තියෙන්නේ? අපිට ඉස්සරහට කතා කරන්න තියෙන මේ ජීවන චක්‍ර අධ්‍යයනය කිරීමේ වැදගත්කම. ඒ ජීවන චක්‍ර සතුන්ගෙන් එන ආපදා තත්ත්වයන් වළක්ව ගන්න ජීවන චක්‍ර වල පියවර මර්ධනය කරන්නේ කොහොමද කියලා කතා කරන්න තියෙනවා. ඉතින් මෙතෙන්දී මොකද වෙලා තියෙන්නේ? ආන බිත්තර ජලය තුල තැන්පත් කරනවා. සමහරු පිරිසිදු ජලය දානවා, සමහරු අපිරිසිදු ජලය දානවා, සමහරු පිරිසිදු අපිරිසිදු දෙකේම දානවා. ඔන්න බිත්තර. මේකෙත් වීඩියෝ රූපරාමුවක් තියෙනවා. ඒකත් බලමු. ඊගාවට ආන්න ඒ බිත්තර දින කිපීම් පිපිරිලා එනවා කවුද? කීටයා. ඒ කීටයා ජලය තුල ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්. පූර්ණ වශයෙන් ජලයේ ජීවත් වෙන්නේ. මෙයා චලන දක්වමින් ආහාර ගන්නවා. ගොඩක් වෙලාවට බැක්ටීරියා, ඒ වගේම ප්ලවාංග වගේ දේවල් තමයි ආහාරට ගන්නෙ. ඒවා ආහාරට ගනිමින් මෙයා ජලය තුල ජීවත් වෙනවා. ඊපස්සේ ඇති වෙනවා කවුද? පිලවා ඇති වෙනවා. හැබැයි අර පිලවා
යම් ප්‍රමාණයකට චලන දක්වනවා. චලන දැක්වීමක් කරන වීඩියෝ එකක් බලන්න පුළුවන් වෙයි. ඒ පිලා කෝෂයක් නිර්මාණය කරගන්න. පිලා කෝෂය නිර්මාණය කරලා හැබැයි චලන දක්වනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ පිලව ඊට පස්සේ ආ ජලයේ ඉන්නේ පූර්ණ වශයෙන්. පූර්ණ වශයෙන් ජලයේ ඉන්නේ. එතකොට මේ පිලව ඊට පස්සේ මුලා තියෙන්නේ සුමුමුලාව වලට පරිවර්තන වෙනවා දින කිහිපයකදී. පස්සේ මේ පිලා කෝෂය පිපිරිලා ඒ වතුරේ ඉන්න පිලා කෝෂය තුල ඉන්නපු අර සුහුබුල් තත්ත්වයටපත් වුණු මදුරුවා පස්සේ ජලයෙන් පිටට ඇවිල්ලා වායුගෝලය තුල ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ අතරතුර යා මුදගලා කරන්නේ එයාගේ ගැහැණු සතා පුෂ්පවංශී රුධිරේ උරාබමින් ජීවත් වෙනවා. පිරිමිස් කාමකදලා කියන්නේ ශාක යුෂ උරාගෙන බීලා ජීවත් වෙනවා. ඔන්න රූපීය වශයෙන් වෙනස් මේගොල්ලෝ. ඒ වගේම ඉන්න පරිසරය වෙනස් වෙලා තියෙනවා. මේ තුන්ගොල්ලොම ඉන්නේ එකම පරිසරයේ, මෙයා වෙනස් පරිසරයක ඉන්නේ. ආහාර වෙනස් වෙලා තිනවා. මේගොල්ලෝ බැක්ටීරියා වගේ අය ගන්න, මේගොල්ලෝ වෙනත් ආහාර ගන්නෙ. මෙයා ආහාර ගැනීමක් කරන්නේ නැහැ. එතකොට නම් අපි ඒ කාරණා ටික හරි. එහෙනම් අපි මාතෘකා මధుරවගේ ජීවන චක්‍රය කියලා ලියලා මේක අඳින්න. ඒ වගේ මෙතන ඉඩක් තියාගන්න මේ ජීවන චක්‍රය පින්තූර වශයෙන් අඳින්න හෝ වඩා හොඳයි අඳිනවා නම් තම පින්තූර අලවලා තියන්න එතන විඩක් තියාගන්න. හරි. ඔයගොල්ලෝ මේක අඳින අතරේ අපි මොකද කරන්නේ ඊළඟ වීඩියෝ එක නිකුත් කරන්න හදන්නේ පෙන්වන්න සූදානම් කරන්න හදන්නේ. The female tree-hole mosquito lays eggs inside tree holes and other types of containers that can hold water, such as cans, buckets, flower pots, and discarded tires. When first laid, the small cigar-shaped eggs are soft and white. After a few hours, they harden and darken. The eggshell provides protection for the embryo developing within, which may survive for a year or more until conditions are appropriate for hatching. When it rains and the eggs are covered with water, the larvae in the eggs begin to hatch. The female tree-hole mosquito may lay up to 150 eggs at one time. During her lifespan of 30 days, she may lay 4 to 5 batches of eggs. One female tree-hole mosquito is capable of laying up to 1,000 eggs during her brief lifetime. The hatching process is very slow. The larva pushes off the cap of the egg and gradually works its head out of the small opening. The hatching process may take up to 2 minutes per egg. Once the head is out, the rest of the worm-like body quickly escapes the eggshell. Mosquito larva is aquatic. It lives in the water and swims very actively. Because of their characteristic swimming motion, mosquito larvae are often called wrigglers. The tree-hole mosquito spends about 10 to 14 days in the larval stage. The body of the larva consists of the dark brown head, the thorax, and the abdomen. The dark spot on the side of the head is the eye, and next to it are the mouth brushes. The small, swollen, round segment just behind the head is the thorax. Behind the thorax is the long, slender abdomen. The larva functions as a food collector and has a well-developed digestive system. The larva feeds on bacteria, algae, and other organic materials suspended as small particles in the water. Mosquito larvae feed almost constantly, using the fine mouth brushes to obtain their food. The particles are filtered out as the rapidly moving brushes pass through the water. Particles accumulating on the brushes are then eaten. Like all insects, as the larvae feed and grow, they molt or shed their skin as they become bigger. Though the mosquito larva lives in water, it breathes air. At the tip of the abdomen is a specialized breathing structure called the siphon.
which is a hollow tube that penetrates through the water's surface. The larva breathes air through the siphon just like a skin diver uses a snorkel. After the mosquito larva has reached a large enough size, it transforms from the wriggling, worm-like larva to the pupa stage. The pupa also lives in the water, and, like the larva, it also breathes air. The pupa gets air through a pair of tubes called trumpets that penetrate through the water's surface. You can see the trumpets touching the surface of the water on the top of the pupa. Also like the larva, the pupa swims actively in the water. Instead of a wriggling motion, the pupae appear to be tumbling through the water as they flick the abdomen. Because of this swimming motion, mosquito pupae are often called tumblers. Unlike the mosquito larva, the pupa does not feed. During the pupal stage, the larval body is being transformed into the adult form. If you look closely at the pupa, you can see some of the structures of the adult mosquito that are forming inside. The dark spot is the eye. The antenna is the small ridge that wraps around the top of the eye. The legs and wings are folded under the thorax, and the long, slender abdomen of the adult mosquito is behind the thorax. Having spent 3 to 4 days in the pupal stage, the fully formed adult mosquito is ready to emerge from the pupal skin. The pupa finds a quiet spot and rests just below the water's surface. It then begins to swallow air to increase the pressure inside the pupal skin, much like blowing up a balloon. It may take the pupa up to 2 to 3 minutes to inflate its skin. As the internal pressure increases, the pupal skin splits open along the top and the adult mosquito slowly emerges. As you can see, the adult mosquito's head emerges first with its fully developed wings on the left and the antenna on the right. The 6 legs are tucked neatly under its body, ready to unfold. This whole process takes about 5 minutes. After it is free of the pupal skin, the adult mosquito sits quietly on the surface of the water while its wings dry. After a few minutes, it is ready to fly away. The adult female treehole mosquito is larger than the male. One way to separate the sexes is by looking at the antennae. The female's antennae have few hairs, while the antennae of the male are very bushy and feathery. Only the female mosquito sucks blood, which she uses to make the many eggs she will lay later. The female mosquito එතකොට අපි මදුරුවගේ ජීවන චක්‍රය සම්පූර්ණයෙන්ම බලාගත්තා. දැන් එහෙමනම් අපි ඊළඟට කතා කරන්න හදන්නේ ගෙම්බාගේ ජීවන චක්‍රය. ඒතර ගෙම්බාගේ ජීවන චක්‍රය ගැන කතා කරනකොට මෙන්න සුහුඹුල් ගෙම්බා ඉන්නවා. එයා කොහෙද ඉන්නේ? දියකොට දෙකේම ජීවත් වෙන්න පුළුවන්. ඒ ජීවන චක්‍රය ලියාදී සුහුඹුලා, පිත්තර, ඉස්කෙඩියා, යලි සුහුඹුලා ඒ ටික ලියන්න තියෙන්නේ. අර අතිරේක සටහන තමයි මම මේ ආකාරයට මෙතෙන්ට ගොනු කරලා තියෙන්නේ. ඒතර ඔන්න දියකොට දෙකේම ජීවත්. ඊළඟ මෙයා කෘමි භක්ෂක වෙනවා. ඒ වගේම තමයි මොකද වෙලා තියෙන්නේ? මෙයාලා ශ්වසනයට අදාළ වායු හුවමාරුවට පෙනහැලි සම මුඛ ආස්තරණය භාවිතා කරනවා. ඒ මෙයාට අදාළවයි කරනවා. ඊගාවට මෙතන තියෙනවා බිත්තර. ඒක ජලය ආශ්‍රිතව දාන්න. සමහර වෙලාවට මේගොල්ලෝ බිත්තර දාන්නේ වැසි සමයේදී. වහින දිනවලට තෙතමනේ වෙලාවට බිත්තර දැමීම කරනවා. ජලය ඇතුළෙම තැන්පත් කරන්නේ නැහැ.
ජලය ආශ්‍රිතව තමයි ගොඩක් වෙලාට තැන්පත් කරන්නේ. ඊට පස්සේ ඉස්කෙඩි අවධිය ඇති වෙනවා බිත්තර පිපිරිලා. ඒ ඉස්කෙඩි අවධිය කොහෙද ජීවත් වෙන්නේ? පූර්ණ වශයෙන්ම ජලය. මාළුවෙක් වගේ පූර්ණ වශයෙන්ම ජලයේ ජීවත් වෙන ගොඩබිම ජීවත් වෙන්න බෑ. ඒතර එයාගේ මොකද වෙලා තියෙන්නේ? අන්න ජලයේ ජීවත් වෙනවා. ශාකමය ජලජ ප්ලවාංග තමයි අහට ගන්න. ශාකමය ප්ලවාංග. මෙයා ශාක භක්ෂකෙක්. ඊළඟට සුසනයට අදාළ වායුව මාරුවට කරමල් එන ජලක්ලෝම මෙයාට තියෙනවා. ඔන්න ඒ කාරණාවත් හරි. ඊගාවට ඒ ඉස්කෙඩියා ටිකෙන් ටික ලොකු වෙලා මෙයා රූපීය වශයෙන් මෙයාට වඩා සම්පූර්ණ වෙනස්. ටිකෙන් ටික ලොකු වෙලා අන්න සූබුලාගේ තත්ත්වෙට පරිවර්තනය වෙනවා. හොඳයි එහෙනම් පින්තූරේ ටක් ගාලා අඳින්න. ඒ පින්තූරේ ඇඳලා ඉවර වෙනකොට අපි මේකේ ජීවන චක්‍රයේ වීඩියෝ එක බලන්න සලස්වනවා. එතෙන්දී ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් වෙලාව මදි වුණොත් මේක ඇඳලා ඉවර කරගන්න වීඩියෝ එක නවත්තලා මේක ඇඳ ගන්න. ඇඳගෙන ඉවරලා ඊට පස්සේ වීඩියෝ එක යන්න සලස්වලා ඊළඟ කොටසට අවතීර්ණ වෙන්න. හොඳයි එහෙනම් පින්තූරේ හරියට ඇඳ ගන්න. ඊට පස්සේ අර විදිහටම මේගොල්ලෝගේ රූප අලවලා හරි රූප ඇඳලා හරි තියන්න ඉඩක් ඉතුරු කරගන්න. එක පස්සේ කරන්න. එහෙම නැත්නම් මේ ගමම්ම වීඩියෝ එක නවත්තලා එඩිට් කරගෙන යන්න. හොඳයි එහෙනම් අපි බලමු ඊළඟ වීඩියෝ එකේ කොහොමද තත්ත්වය කියලා. අපි ගෙම්බගේ ජීවන චක්‍රය බැලුවා සම්පූර්ණයෙන්ම. දැන් ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ අසම්පූර්ණ රූපාන්තරණයක් පෙන්නන කැරපොත්තගේ ජීවන චක්‍රය. මේකෙත් වීඩියෝ එකක් බලමු අපි. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න සුහුඹුල් කැරපොත්තා ඉන්නවා. යා පියාපත් සහිත ජීවියෙක්. සත්ව වර්ගීකරණය යටතේත් ඔය ආත්‍රොපෝඩාවුන් ගැන කතා කරද්දී යම් ප්‍රමාණයකට අපි කතා කරලා තියෙනවා. එතකොට මේ සුහුඹුලා ගොඩබිම ජීවත් වෙනවා, පිහාටු තියෙනවා. ඒ පිහාටු සහ එයාගේ බාහිර ආවරණය කියන හැව කියලා මේ පිහාටුයි හැවයි වරින් වර අයින් කරනවා. ඒ අයින් කර මෙයා ටික ටික වර්ධනය වෙනවා. ආයි වර්ධනය වෙනකොට හැව ඇවිල්ලා පිහාටු ඇවිල්ලා ආයි මුල් තත්ත්වයටපත් වෙනවා. ටිකක් වර්ධනය වෙනවා එතකොට. ඊට පස්සේ මෙයා පරිණත බාහිරපත් වුණාට පස්සේ විතර දානවා. ඒකත් ගොඩබිම දාන්නේ. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මෙන්න ඒ විතර පිපිරිලා
මූලිකව මුල් අවස්ථාවේ සුදු පැහැති ශිෂුවා කියලා කෙනෙක් එළියට එනවා. මෙයාත් මේ කරපොත්තරම සමාන ගතියක් පෙන්නනවා. හැබැයි පිහාටු එහෙම නෑ ඒගොල්ලන්ට. සුදු පාටයි මෙයා දුඹුරු පාට ගතියක් තියෙනවා. සමහර සුදු කරපොත්තු තියෙනවා අපේ ලංකාවේ නම් දකින්න ලැබෙනවා අඩුයි. එතකොට මේ ශිෂුවා ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? පිහාටු නෑ. එයා පුංචි වරින් වර සැව හලමින් බාහිර ආවරණය ඉවත් කරමින් එයා ටික ටික වර්ධනය වෙනවා. වර්ධනය වෙලා මේ සූමුලාගේ තත්ත්වයට පරිවර්තනය වෙනවා. මම අපි පින්තූරය අඳින්න මේගොල්ලෝ කැමට ගන්න ඔය දි รา ගිය දේවල් ගන්නෙ. මල ශාකා සත්ත්ව කොටස් තමයි ගොඩක් වෙලාට කැමට ගන්නෙ. එමන අපි මේකේ අඳින්න